දැන් 8යි විනාඩි 8යි තත්පර 45යි 91.7 91.9 ජාතික ගුවන්විදුලියේ ජාතික නාලිකාව ස්වදේශීය සේවයෙන් අද මේ ශනිදා දවසේ පොසොන් ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමට එක්වෙන්නයි ඔබට දැන් ආරාධනා. ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ කොළඹ නවය ශ්‍රී බෝධිරාජ ධර්මායතනාධිපති ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය කොළඹ ගම්පහ දෙදිසාවේ ප්‍රධාන සංඝනායක මංගල ධර්ම කීර්ති ශ්‍රී සද්ධර්ම වාගීශ්වර රාජකීය පණ්ඩිත මහාචාර්ය අතිපූජ්‍ය පිටිගල විජිත නායක ස්වාමීන්ද්‍රණන් වහන්සේ ධර්මදේශනාවේ දායකත්ව මහරච්චිමුල්ල කිරිවානාපොළ පී.ඒ. සිරිපාල මහතා ඇතුළු පවුලේ සැම නාත්තණ්ඩියේ එගොඩගොඩ අංක 44 ඒ නිවසේ එම්.ඒ. මහින්ද මහතා රාජගිරිය නාවල කොස්වත්ත පාර අංක 174 10 නිවසේ බීටා ස්වර්ණලතා මහත්මිය ඇතුළු පවුලේ සැම රඹුක්කන හීනාබෝව පදිංචි පී.ආර්. බණ්ඩාරමණිකේ මහත්මිය උඩ තුත්තිරිපිටිය වරපලාන අංක 76 එක නිවසේ පී.එස්. ලේනාරච්චි මහතා සහ ලීලා ලේනාරච්චි මහත්මිය උඳුගොඩ මහරන්ගල්ල වලකඩ පදිංචි විශ්‍රාමලත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ආර්.එම්.පී.කේ. රණසිංහ මහතා ඇතුළු දූ දරුවන් මහර්ගම පන්සල පාර ඥානතිලක පෙදෙස අංක 78 6 නිවසේ පර්යේෂී හදැති වීර්ය නිර්මාතෘ ගැමුණු ගුණතිලක මහත්මයා වරුගුවෙල වෙල්පල්ල පදිංචි කේ.බී. කෝෂල හරීද්‍ර මහතා පොසොන් පොහොය නිමිති කරගෙන පවත්වන ධර්මදේශනා මාලාවේ අද ධර්මානුශාසනාව ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීම සඳහා নমස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං ආම බන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ
මච්චපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අප්පමාදේන සම්පාදේත ආමබන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. සේයථාපි භෝ කුසලෝ නාගවනිකෝ නාගවනං පවිසේය සෝ පවිසේය පස්සේය නාගවනේ මහංතං හත්ථි පදං දීගතෝච ආයතං තිරියංච විත්තතං සෝතිට්ඨං ගච්ඡේය මහා වතබෝ නාගෝති ඒවමේව කෝ අහං භෝ යතෝ අද්දසං සමනෝ සමනේ ගෝතමේ චත්තාරි පදානි අතාහං තිට්ඨ මගමං සම්මා සම්බුද්ධෝ භගවා ස්වාක්ඛාතෝ භගවතෝ ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝති. සාදු සාදු සාදු. ධර්ම ශ්‍රවණාබිලාසී සදහැවත් නැනවත් මව්පියවරුනි, තරුණ මහත් මහත්තුනි, කුඩා දරුවනි, පොසොන්පුර පසළොස්වක පොහෝ දවස ලක්වැසි ඔබ අප සෑම දෙනාටම සදානුස්මරණීය ශ්‍රේෂ්ඨ දවසක් බවට පත්වන්නේ කුමක් නිසාදයි අමතවෙන් කිව යුතු වන්නේ නැහැ. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩම කිරීම නිසා ශාන්තිනායක ලෞතර බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තා වූ ශ්‍රී සද්ධර්මයේ ඔබ අප සෑම දිනාටම අහන්ට දැනගන්ට ජීවිතයට සම්බන්ධ කරගන්නට අවස්ථාව ලැබුණේ අදවන් උතුම් පොහෝ දවසකයි. මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කොට රජතුමා ඇතුළු කොටගත් රටවැසියන් සෑම දිනාට මෙත් කරුණාවෙන් යුක්තව එදා බුදුරජාණන් වහන්සේ දෙසා වදාළ විවිධ සූත්‍ර දේශනා ඔස්සේ ධර්ම දේශනා කරන්නට යෙදුණා. ලක්වැසියන්ගේ ශිෂ්‍යතන් දෙස බලබලා තමයි ඊට අනුකූල වන පරිද්දෙන් උන්වහන්සේ මේ මාතෘකා පදනම් කොටගෙන ධම් දේශන්ට යෙදුනේ. එවන් දේශනාවක් වශයෙන් මේ අවස්ථා මාතෘකා කරගන්නට යෙදුන චුල්ලහත්ති පදෝපම සූත්‍ර දක්වන්නට පුළුවනි. මජ්ක්‍ධිම නිකායේ ඕපම වග්ගයේ ඇතුළත් වන චුල්ලහත්ති පදෝපම සූත්‍රය. චුල්ල කියන්නේ කුඩා කියන එකයි, හත්ති පද උපමා කියලා කියන්නේ අතුගේ පාසටහන් උපමා කොටගෙන දෙසූ නිසායි. නමුත් වරදවා නොගත යුතුයි.
මෙතන චුල්ල කියලා සඳහන් කරන්නේ මීට සමගාමීව තවත් සූත්‍රයක් තියෙනවා හත්ති පද නමින්. මේ නිසා මේ සූත්‍ර දෙක වෙන්කොට හඳුනා ගැනීමට මහා හත්ති පදෝපම සූත්‍රය, චුල්ල හත්ති පදෝපම සූත්‍ර කියලා නම් කරන්ට ඉදී තිබෙන්නේ. එසේනම් චුල්ල හත්ති කියූ පමණින් කුඩා ඇතුගේ පාසටහන් නෙවෙයි එයින් අදහස් කරනු ලබන. කොහොම නමුත් මේ සූත්‍ර දේශනය ඔස්සේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ සතුව පවතින ශ්‍රේෂ්ඨ ඥාන පදයන් පිළිබඳව නුවණ ප්‍රඥාවන් පිළිබඳව අවබෝධ කර ගන්නට ලැබෙන්නාseම ඒ ශ්‍රාවක පිරිසටත් ඒ මාර්ග අනුගමනය කිරීම ඔස්සේ එකී ඥානයන් උපදවා ගැනීමට පුළුවන්කම තියෙන බව මේ දේශනාවෙන් අවබෝධ කර ගන්නට බැරි කමක් නැහැ. කාල වේලාවට අනුව ඊටමත් සුළුවෙන් නමුත් ඔබට මේ සූත්‍රාගත දේශනාව සිදු කරනු ලබන චුල්ලහත්ති පදෝපම සූත්‍රය මාගේ ශාන්තිනායක ලෞතුරා බුදු පියාණන් වහන්සේ දේවරං වෙහෙර වැඩ වසන කොට ජානුස්සෝනි කියන බමුණුතුමා අරබියා තමයි දේශනා කරන් තිදුනේ. ජානුස්සෝනි කියලා කියන බ්‍රාහ්මණයා එදා ඉන්දියාවේ සිටිය ධන කුවේරයෙක් වශයෙන් හඳුන්වන්නට පුළුවනි. මුලින් නම් බුදුරජාණන් වහන්සේ කවුද කින්ද මන්දයි එතුමා දැනගෙන සිටියේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ඥානියන් පිළිබඳව ශාස්ත්‍රවරයෙක් වශයෙන් උන්වහන්සේ තිබෙන වැදගත්කම අවබෝධ කර ගන්නට ලැබෙන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේට සමදා උපස්ථාන පිණිස යන පිලෝතික නම් පිරිවැජියෙක් සිටිනවා. මේ පිලෝතික කියන පරිබ්‍රාජක පිරිවැජියා බුද්ධෝපස්ථානට ගොහින් ගෙදර කරා ගමන් කරද්දී අතරමඟදී දකින්ට ලැබුණ එතුමාට ජානිස්සෝන්නම් බමුණුතුමා සුදු වෙළඹරියක නැගිලා මධ්‍යාහ්න වේලාවේ සවැත් නුවර පැදකුම් කරන බව දකින්ට ලැබුණා. මේ ජානිස්සෝනි බමුණුතුමා මාස 6කට වරක් සවැත් නුවර නගර පුරා පැදකුම් කිරීම නැත්නම් ගමන් සංචාරය යෙදෙනවා. ඒට හේතුව නම් කිම රටවැසියාගේ සුවදුක් විමසමින් ඒ සෑම දිනාට නොයෙක් පරිත්‍යාගින සිදු කරන නිසා බොහෝ පිරිසක් එතුමාගේ පැමිණීම බලාපොරොත්තු තබාගෙන සිටින බව සඳහන් කළ යුතු තියෙනවා. මේ අන්දමින් ජානිස්සෝනි බ්‍රාහ්මණයා නුවර පැදකුම් කරගෙන යනකොට පිලෝතික බමුණුතුමාට දකින්ට ලැබුණා. එතුමා මහා මග එන බව. ඒ නිසා ජානිස්සෝනි බමුණක් දුටුවා පිලෝතික බමුණව. ජානිස්සෝනි බමුණුතුමා පිලෝතික පිරිවැජියාගෙන් ප්‍රශ්න කරනවා. ඔබ මේ කොහිද දවල් මේ මධ්‍යාහ්න වේලාවේ කොහි සිටද ඔබ එනු ලබන්නේ? පිලෝතික පිරිවැජිය කියනවා මම මේ බුදුරජාණන් වහන්සේ වෙතට ගිහිල්ලයි මේ බුද්ධෝපස්ථාන කරලයි එනු ලබන්නේ. ඒ අවස්ථාවේදී ජානුස්සෝනි බමුණුතුමා ප්‍රශ්න කරනවා. ඔබ කොහොමද ඒ භාග්‍යවත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ නුවණ ගැන ප්‍රඥාව ගැන මොන වගේ අදහසක්ද දරනු ලබන්නේ? උන්වහන්සේ මහා ප්‍රඥාවෙන් යුක්ත කෙනෙක්ද කින්ද මන්ද? එබඳු අන්දමින් ප්‍රශ්න කරනකොට පිරෝතික පිරිවැජියක් කියනවා බුදුරජාණන් වහන්සේගේ මහා ප්‍රඥාව
දැන ගැනීමට නම් මං වගේ කෙනෙකුට බෑ. ඒ ප්‍රඥාවේ බල මහිමය ශ්‍රේෂ්ඨත්වයට හඳුනා ගැනීමට නම් තවත් ඒ හා සමාන කෙනෙක්ම වන්ට ඕන. ඒ කියන්නේ තවත් බුදු උතුමන් වහන්සේ නමක්මයි බුදුරජාණන් වහන්සේ නමගේ ප්‍රඥා මහිමය දන්නේ. වර්ණනා කළ හැකි වන්නේ. මේ අන්දමින් පිලෝතික පිරිවැජිය කරුණු දක්වනකොට ජානුස්සෝනි බමුණුතුමාගේ මුවින් පිටවෙච්ච වචනය ඔබ බුදුරජාණන් වහන්සේ පිළිබඳව උදාර වූ ශ්‍රේෂ්ඨ වූ මාර්ගනීය පැසසුමක් නේද මේ කරන්නේ. එවිට පිලෝතික කියනවා බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මිනිස්යන්ට දෙවියන්ට බඹුන්ට සියලු දෙනාගේ පුද සත්කාර ලැබීමට වන්දනයට සුදුසු යෝග්‍ය උත්තමයන් වහන්සේ නමක්. මහා ප්‍රඥාවෙන් යුක්තයි, මහා නුවණෙන් සමන්විතයි. එවිට ජානුස්සෝනි බමුණුතුමා ඔබ බුදුරජාණන් වහන්සේගේ කිනම් වූ කවර වූ ගුණයක් දැකලාද උන්වහන්සේ පිළිබඳ ප්‍රසාදයට පත්වන්ට දුනි. කිනම් කරුණු පදනම් කොටගෙනද ඔබ බුදුරජාණන් වහන්සේ පිළිබඳ චිත්ත ප්‍රසාද ඇති කර ගන්නට දුනි කින්ද මන්ද. පිලෝතික බමුණුතුමා කියනවා මම බුදුරජාණන් වහන්සේ සතුව පවතින මහා ප්‍රඥාවන් නුවණ සතරක් පිළිබඳ දැකලා තමයි ප්‍රසාදයට පත්වන්ට දුනි. ඥානයන් තුනක් පිළිබඳ සිතලා දැන් බමුණු පිරිවැජියා ජානුස්සෝනි බමුණුතුමාට එකී කරුණු හතරක් සඳහන් කරන්නට දෙනවා. කෙටියෙන්ම සඳහන් කළොත් ඇතුම් පිළිබඳ දක්ෂතා කුසලතා තිබෙන, ඒ කියන්නේ ඇතුම් හඳුනා ගන්නට පුළුවන්, ජාතීන් පිළිබඳ අවබෝධයක් තිබෙන එබඳු මිනිස්සෙක් වනාන්තරයට ප්‍රවේශ වෙනවා, ඇතුල් වෙනවා. මේ වනාන්තරයේ මහා ඇතුම් වාසය කරනවා. මෙසේ වනයේට ප්‍රවේශ වන මිනිසා ඇතුන්ගේ පිය සටහන් දකිනවා. මේකේ පිය සටහන් ඔස්සේ මේ ඇතානම් මහ ඇතෙක්ය, මේ ඇතානම් ලොකු ඇතෙක් නෙවෙයි, මේ ආදී වශයෙන් විනිශ්චයට බැස ගන්නට දෙනවා. මේ සූත්‍රයේම අනුමාන ඥානෙ පිළිබඳව සඳහන් වෙන්නේ. අනුමාන කියන්නේ අනුව මැනීමයි. තරක බුද්ධිය ඔස්සේ බාහිර සලකුණු පදනම් කොටගෙන වනී සිටින ඇතා පිළිබඳව විනිශ්චයට බැස ගන්නවා. කොහොමද ඒ බිම දකින්ට ලැබෙනවා ඇතුන්ගේ පාසටහන්. ඒ පාසටහන් වල ස්වභාවය දිග පළල විනිශ්චය කරලා මේ නම් අසවල් ඇතාගේ නැත්තම් ලොකු ඇතෙක්ගේ පාසටහන්ය, මේ කුඩා ඇතුගේ පාසටහන් කියලා විනිශ්චය කරනවා. සමහරට ඇතුම් ගස්වල තමන්ගේ ඇඟ උලනවා. සොඬවැල දික් කරලා ගස්වල තිබෙන අතු කඩා ගන්නවා. දල අනින තැන් තියෙනවා. එකී සලකුණ ඔස්සේ මහා ඇතා හඳුනා ගන්නට බැරි කමක් නැහැ. අනුමානේන ඥානಂತಿ අනුමානඥානින් දැනගන්නවා
ගජෝ ඒසෝ මහායිති මේ මහායතා කියලා හඳුන ගන්න. මමත් ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේගේ වෛසාරද්‍ය ඥානය ශ්‍රේෂ්ඨ නුවණයන් 4ක් පිළිබඳව සැලකිලිමත් වන් තිබුණා. එකී ඥානයන් 4 සිහිපත් කොටගෙන බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි ධර්මයේ ස්වාක්ඛ්‍යාතයි සංඝ රත්නයේ සුපටිපන්නයි කියන මේ තීරණයට බැස ගන්න තිබුණේ. එයින් පළවෙනි කාරණේ තමයි මේ ಭಾರತයේ සිටින ශාස්ත්‍රීය වංශිකයෝ එදා සමාජයේ ඉහළින්ම වැජඹුණු අය ශාස්ත්‍රීය පිරිස කත්තිය නොයෙක් මාදලේ තර්ක බුද්ධියෙන් සමන්විත පාණ්ඩිත්‍යයෙන් යුක්ත ශාස්ත්‍රීය වංශිකයෝ බුදුහාඳුරන් වහන්සේ වෙතට එනවා වාද කරලා බුදුහාඳුරන්ගේ පරද්දන්ට අදහසින්. නමුත් උන්වහන්සේ වෙතට පැමිණිච්ච ශාස්ත්‍රීය වංශිකයෝ තමන් හිතාගෙන ආපු ප්‍රශ්නත් අමතක වෙලා ප්‍රශ්නත් ඇසීමකින් තොරවම බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇසීම නිසා චිත්ත ප්‍රසාදයටපත් වෙලා උන්වහන්සේ සරණ යන්ට යෙදෙනවා. මේ තමයි පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ තමයි බමුණ උන්වහන්සේ වෙතට මා දැකලා තියෙනවා නොයෙක් බ්‍රාහ්මණ පඬිවරුත් වෙනවා. මේ බ්‍රාහ්මණ පඬිවරුත් මහා බුද්ධිමත් පිරිසක්. තර්ක බුද්ධිය දියුණු කරු පිරිසක්. උපමා කොට දක්වන්නේ අශ්වයෙක්ගේ ලෝමයක් ඊතලයකින් විදිලා පසාරු කරන්න පුළුවන් තරම් කුසලතා තිබෙන දක්ෂතා තිබෙන පරවාදයන් මැඩලීමේ හැකියාවක් තිබෙන තර්ක බුද්ධියෙන් යුක්ත පිරිසක්. බමුණෝ දවුදින් බුදුබණ ඇසීම නිසා ප්‍රසාදයටපත් වෙලා තුනුරුවන් සරණ යන දැකලා තියෙනවා. මේ තමයි දෙවෙනි කාරණේ. තුන්වෙනි කාරණේ නම් කිම? උන්වහන්සේ වෙතට ගෘහපති පඬිවරු ගෘහපති කියලා කියන්නේ ඒ පළාත්වල ප්‍රදේශවල ප්‍රභූතත්වයෙන් ජීවත් වෙච්ච සිතානුවරු වගේ තත්ත්වෙන් ජීවත් වෙච්ච අය. එබඳු අයත් තවදින් බුදුරජාණන් වහන්සේ සමග වාද විවාද කරන්න ඕනේ සිතා ආනම අසන ප්‍රශ්නයක් නැහැ. බුදුහාමුදුරන් දේශගේ ධර්මයේ අසාම චිත්ත ප්‍රසාද ඇති කර ගන්නවා. තවත් කරුණක් තමයි හතරවෙනි කරුණ තමයි නොඑක් මාදලී ශ්‍රමණයෝ ශ්‍රමණ පිරිස් මේ දඹදිව සිටිනවා. විවිධ ශ්‍රමණ කොට්ටාසයන් ශ්‍රමණ නමින් හඳුන්වන සත්‍ය ගවේෂණයේ නියුක්ත වන සත්‍ය සොයන නොයෙක් මාදලී ශ්‍රමණ පිරිස් ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ වෙතට එනවා. නමුත් අසන ප්‍රශ්නයක් නැහැ. උන්වහන්සේගෙන් බණ ඇසීම නිසා මුලමැද අග කියන තුන් තන්හි පිරිසුදු වූ ආදි කල්යාණම් මජ්ජේ කල්යාණම් පරියෝසాన කල්යාණම් සාත්තකං සබ්බ්‍යංජන මුලමැද අග තුන් තන්හිම පිරිසුදු අර්ථවත් භාවින් අනුන ධර්මයේ ඇසීම නිසා මේ ශ්‍රමණ පිරිසොත්
අන්තිමේ උන්වහන්සේ සරණ යනවා විතරක් නෙවෙයි බුද්ධ ශ්‍රාවකයන් බවට පත් වෙනවා. මහාන වෙනවා. උන්වහන්සේ ළඟ පැවිදි වෙච්ච ඒ ශ්‍රමණ පිරිස් මහානකමෙන් ලබන්ට පුළුවන් ඉහළම ප්‍රතිඵල කරා ගමන් කරන දැකලා තියෙනවා. මේ තමයි හතරවෙනි ඥානපදය. මේ කරුණු හතර පදනම් කොටගෙනයි සිහිපත් කොටගෙනයි මම විනිශ්චයට බැස ගන්න තිදුනේ. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියනක ධර්මයේ ස්වාක්ඛ්‍යාතයි. ඒ වගේම සංගරුවන නම් සුපටිපන්නයි. මේකේ වචන විස්තර කරන්නට අවස්ථාව නැවෙයි. ඒ නිසා කෙටියෙන් සිහිපත් කළ යුතුයි. මේ අන්දමින් කරුණු දක්වනකොට පිලෝතික පිරිවැජියා ජානුස්සෝනි බම්නුතුමා රතයෙන් බිමට බැසලා ලේන්සු අතට අරගෙන බුදුරජාණන් වහන්සේ වැඩ සිටින දිශාව දෙස නෙත් යොමා මුහුණ යොමා සාදු 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 කියමින් නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ අරහතු සම්මා සම්බුද්ධ වූ බුදුරජාණන් වහන්සේට මගේ নমස්කාර වේවා කියලා වන්දනා කළා. එසේ ගෞරව ප්‍රණාම දක්වලා බමුණුතුමා පිලෝතිකට කියනවා මමත් යන්ට ඕන උන්වහන්සේ හමුවන්න. උන්වහන්සේගෙන් බණක් අසන්ත මාත් යන්ට ඕන. ඔබ කියන පරිද්දෙන් ඒ ඥානයන් පිළිබඳව මටත් දැනගන්න ඕන. පින්වත්නි මේ විදියට කල්යාණ මිත්‍රයෙක් වශයෙන් පිලෝතික පිරිවැජියා. ජානුස්සෝනි බ්‍රාහ්මණයාට කාතිකින් ඒ බමුණුතුමා ධනෙන් බලයෙන් පිරිවරෙන් හැමාතකින්ම පොහොසත් නිසා ටිකක් මානාධිකව සිටින්ට ඇති. නමුත් එතුමා පිලෝතික පිරිවැජියා කීම්බස් විශ්වාස කරමින් බුදුරජාණන් වහන්සේ හමුවට යෑමට තීරණයට බැස ගන්නට දුනා. ඒ ඔස්සේ දවසක් බුදුරජාණන් වහන්සේ හමුවට ගියා. ගිහින් දැන් වැද නමස්කාර කරලා පසකින් වාඩි වෙලා ජානුස්සෝනේ බමුණුතුමා පිලෝතික බමුණුතුමා විසින් කියන ලද තොරතුරු බුදුරජාණන් වහන්සේ පිළිබඳව ධර්මයේ සංගරුවන පිළිබඳව ඒ වගේම විශේෂ ඥාන ශක්තියින් හතරක් පිළිබඳව වහන්සේ කෙරෙහි තිබෙන ඒ ප්‍රසාදසිත කවර හේින්ද ඇති කර ගන්න තිබුණේ කියන කාරණේ ඒ සියල්ල මටත් ප්‍රකාශ කළා. ඒ ඔස්සේ තමයි මමත් ඔබ වහන්සේ හමුවට ආවේ. ඒ අවස්ථාවේ බුදුහාඳුර වදාළකෙම ඔය කියන අන්දමින් හස්තිපද උපමාව සම්පූර්ණ බවට පත්වන්නේ නැහැ. පිලෝතික බමුණුතුමා කියාපු ඒ කාරණේ ਸਰව සම්පූර්ණ කරුණක් නෙවෙයි. මම ඔබට එය සම්පූර්ණ වශයෙන් විස්තරාත්මක දේශනා කරනවා. පින්වත්නි, එතෙන් සිට බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව ਸਰව සම්පූර්ණ වන අන්දමින් දේශනා කරන් තිදෙනවා. බමුණ ඇතොම් පිළිබඳ හොඳ අවබෝධයක් තිබෙන කුසලතා දක්ෂතා තිබෙන කෙනෙක් වනාන්තරයට යනවා. එසේ ගියාම දකින්ට ලැබෙනවා ඇත් සලකුණු, ඇතුන්ගේ පා සලකුණු. ඒ පා සලකුණු ඔස්සේ තීරණයට බැස ගන්න තිදෙනවා මේ අසවල් જાති ඇතෙක් කියලා.
බමුණ නොයෙක් ಜಾති ඇතුන් සිටිනවා. වාමනිකා කියලා ඇතෙක් සිටිනවා. විශාල පා තියෙනවා. පාසටහන් නම් විශාලයි. නමුත් වැඩි උසක් නැහැ, මිටි කෙනෙක්. මිටි ඇතින්නියා. පා විශාල නමුත් සද්දන්ත බවක් ශරීරයක් ලොකුවට නැහැ. ඇතුන් පිළිබඳ කුසලතා තිබෙන කෙනෙක් නම් අවබෝධ කර ගන්නවා ගස්වල කොළ කඩා තිබෙන උස ප්‍රමාණයට අනුව, ඇඟ උලා තිබෙන ප්‍රමාණයට අනුව මේ වාමනිකා නම් ඇතින්නේ කියලා විනිශ්චය කරගන්නවා. තව දුරටත් ඉදිරියට යනකොට තවත් ඇතින්නියගේ පාසටහන් දකින්ට ලැබෙනවා. ඒ තමයි උච්චා කාලාරිකා කියන ඇත් කුලයට අයත් ඇතින්නියගේ පාසටහන්. එහි ස්වභාවය නම් කිම? එබඳු ඇතෙක්ගේ ස්වභාවය එක් උස්සු දලයක් තියෙනවා, අනිත් දලයේ පහත්. දල දෙක එක සමාන පිහිටල නැහැ. එක දලක් උසින් තියෙන, තවත් අනිත් දලයේ තියෙන පහතින්. එබඳු જાතිය ඇතින්නිය සිටිනවා. කුසලතා තිබෙන මිනිසා විනිශ්චය කර ගන්න මේ නම් උච්චා කාලාරිකා ඇතින්නියක් පාසටහන්. තව දුරටත් ඉදිරියට යනකොට ඒ මිනිසාට දකින්ට ලැබෙන ඇත් පියවරක්, උඩ අතුවල ගැටී තිබෙන තැන්, දල පහර ගැසූ තැන් විනිශ්චය කරනවා. එසේ විනිශ්චය කර බලනකොට මහා ඇතෙක්ගේ පාසට, ඇතිනියගේ පාසටහන් දකින්ට ලැබෙනවා. ඒ තමයි උච්චා කණීරුකා කියන වර්ගයට අයත් ඇතින්නිය. ශරීර වශයෙන් බැලුවත් සුවිශාලයි. පාසටහනොත් අන් ඇතිනින්ට වඩා විශාලයි. ඒ වගේම මහා ශරීරයක්, උස්සූ ශරීරයක් තිබෙන නිසා ගස්වල අතු කඩලා තිබෙන උස් ප්‍රමාණය බැලුවත් අන් අයට වඩා ඉහළින් තමයි අතු කඩාගෙන තියෙන්නේ. ගස්වල ඇඟ උලලා තියෙන්නේ අන් අයට වඩා ඉහළින්. මෙකී සලකුණ ඔස්සේ මේ නම් මහා ඇතා කියලා හඳුන ගන්නවා. සමහරට කැලේ ඈතින් සිටින එවන් වූ හත්තු රාජයෙක් නිත ගැටෙනවා, දකිනවා. මේ වගේ තමයි බමුණ බුදුරජාණන් වහන්සේගේ ඥාන ශක්තිය පිළිබඳවත් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි, ධර්මයේ ස්වාක්ඛාතයි, සංඝ රත්නයේ සුපටිපන්නයි කියලා අවබෝධ කරගන්නට ශ්‍රාවකයාට පුළුවන්කම ලැබෙන්නේ මෙන්න මේ විදියට වැඩ කළොත් තමයි. ඒ කොහොමද? ගිහිකම අත්හැර දමලා ශ්‍රද්ධාවෙන් යුක්ත කෙනෙක් බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇසීමෙන් ඒ ශ්‍රද්ධාව නිසාම අන්තිමේදී උන්වහන්සේ ළඟ පැවිදිකමටපත් වෙනවා. පැවිදි වෙලා ආර්ය සීලයෙන් සමන්විත වෙනවා, සිල්වත් වෙනවා. ආර්ය ඉන්ද්‍රිය සංවරයෙන් සමන්විත වෙනවා, ඉඳුරන් සංවර කර ගන්නවා. සති සම්පජාඤ්ඤ සිහි නුවණෙන් යුක්තව ආර්ය උසස් වූ සති සම්පජාඤ්ඤ සිහි නුවණෙන් යුක්තව කටයුතු කරනවා. මේ අන්දමින් අරියේන සීලක්ඛන්දේන, අරියේන ඉන්ද්‍රිය සංවරේන,
අරියේන සති සම්පජාඤ්ඤයෙන් මේ කියන ගුණාංග තුنين සමන්විතව කටයුතු කරන පැවිදි බවට පත් වූ කෙනා යෝගාචාර ජීවිතයකට යොමු වෙනවා. ගහක් යටට හරි සුසානත්තානකට හරි සුදුසු තැනක් තෝරාගෙන භාවනාවට සිත නැඹුරු කරනවා. ඒ ප්‍රතිඵලයක් වශයෙන් පංච නීවරණයන් යටපත් කර ගන්නට පුළුවන්කමක් ලැබෙනවා. පංච නීවරණ කියන්නේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා. නිවන ආවරණය කරන නිසා නීවරණ කියන බව පිරිස දන්නවා. සත්‍ය වසං කරන නිසා නීවරණ. ආරි සීලෙන් ආදී ගුණ දහමින් සෝභාමත් වූ ඒ භික්ෂුව භාවනාර්ථ නැඹුරු කිරීම ඔස්සේ පංච නීවරණ යටපත් කරලා ප්‍රථම අධ්‍යානෙ, ဒုတိ ය අධ්‍යානෙ, තෘතීය අධ්‍යානෙ, චතුර්ථ අධ්‍යානෙ කියන මේ ධානයන් උපදවා ගන්නවා. ධාන කියන්නේ ජායතීති ධාන. කෙලෙස් දැවීමට උපකාරවත් නිසායි ධාන කියන්නේ. ධාන උපදවාගත් ඒ භික්ෂුන් වහන්සේ තවදුරටත් ඉදිරියට සිත දියුණු කරමින් යනකොට පුබ්බේ නිවාසානුස්සති ඥානෙ උපදවා ගන්නට පුළුවන්කම ලැබෙනවා. මේ මුලින් සඳහන් කරපු ධානත් බුදුරජාණන් වහන්සේ නැමැති මහා හස්ති රාජාණන්ගේ ස්පර්ශ උතෙන් පින්වත පුබ්බේ නිවාසානුස් ඥාන උපදවා ගත්ත කියන්නේ පෙරවිසු කඳ පිළිවෙල දක්නා නුවණ ඔය පිරිස දන්නවා. තමන් පෙර අත්භවයන් වල උපත ලබා සිටි ආකාරය. සමාර්ථ ආත්භාව 50ක් 100ක් ආදි වශයෙන් සසර තමන් විවිධ අත්භවවල උපත ලබා සිටි ආකාරය තමන්ට මෙනෙහි කර බලන්න පුළුවන්. වීඩියෝ පටියක් චිත්‍රපටියක් බලන්න ආසේ පෙර සසර තමන් එක එක ආත්භවවල උපත ලබා සිටි අය කවරෙක් වී සිටියාද, මොනව කළාද, කින්ද මන්ද සියල්ල විනිවිද දකින්ට පුළුවන් නුවණ ඕකයි. තව දුරට සිත දියුණු කරගෙන යනකොට චුතූපපාත ඥාන උපදවා ගන්නට ලැබෙනවා. චුත උපපාත මේ ලෝකේ සත්වයෝ මැරෙමින් උපදෙමින් මැරෙමින් සසර සරණා හැටි දක්නා නුවණ. පුනරපි ජනනම් පුනරපි මරණම් පුනරපි ජනනී ජඨරේ සයනම්. යලි උපදිනවා, යලුදු මැරෙනවා, යලි මව කුස යලි උපදිනවා. එක එක අත්භවවල සමහර විට අකුසල් කෘපාය දුගති උපදිනවා. ඇතන් සත්‍යෝ සතර අපායේ උපත ලබනවා. කාම ලෝකවල උපත ලබනවා. රූප ලෝක, අරූප ලෝක, සමාට බ්‍රහ්ම ලෝක. තම තමන් සිදු කරගත් කර්මාන රූප විවිධ අත්භවවල උපත ලැබෙමින් සසර සරිසරන අයුරු මේ කියන චතුූපාද ඥාන බලය ඔස්සේ විනිවිද දැකීමට පුළුවන්කම තියෙනවා. එයින් නොනවති තවදුරටත් දිගට භාවනාව ඔස්සේ සිත දියුණු කරමින් යනකොට මේ ලෞකික ඥානයන් ඉක්මවා ගිය ලෝකෝත්තර ශ්‍රේෂ්ඨ ඥානය කරා යමුවන්ට ලැබෙනවා. මේ වෙනකොට දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං ආදි වශයෙන් දුකට හේතුව, දුක නැති කිරීමේ මඟ,
චතුරාර්ය සත්‍ය පිළිබඳව සිත යොමු කරනවා. හේතු සාධක සහිතව පටිච්චසමුප්පාද න්‍යාය ඔස්සේ දුක ඇති වුණේ කොහොමද? දුක නැති කරන්නේ කොහොමද? නැති කිරීමේ මඟ නම් කිම? දුකට හේතු තණ්හාවත් ඒ නැති කිරීමත් නැති කිරීමේ මඟ චතුරාර්ය සත්‍ය ඔස්සේ යොමු වීම නිසා එහි ප්‍රතිඵලයක් වශයෙන් ආශ්‍රවයන් කියන දේවල් ප්‍රහීන කරන්නට ලැබෙනවා. සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් ඔය පිරිස අහලා තියෙනවා. මාර්ග ඵලවලට පත්වන්නට ලැබෙනවා. සංයෝජන වශයෙන් බලතොත් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටික රූපරාග අරූපරාග මාන උද්ධච්ච විජ්ජා. සූත්‍රයේ දක්වන්නේ කාමාසව භවාසව අවිජ්ජාසව කියලා ආශ්‍රව තුනක් පිළිබඳව. දිඨාසව ගැන සඳහන් වන්නේ නැතිවීම සුවිශේෂ කරුණා. ඒට හේතුව නම් කිම? දිඨාසව කියන්නේ විවිධ වැරදි මිත්‍යා දෘෂ්ටිවල බැස ගැනීම නිසා ඇතිවන ක්ලේශයන්. මේ සූත්‍ර දේශනා පවත්වන වකවානු වෙනකොට ඒ දෘෂ්ටි කියන දේ පිළිබඳ වැඩි අවධානයක් ශ්‍රාවක පිරිසට නැති නිසා, තව විදියකින් කියනවා නම් දෘෂ්ටි ග්‍රහණයක් ඊතරම් දකින්න නැති නිසා වෙන්න ඕන ඒ ශ්‍රමණ බවට පත් වූ පිරිසක් දැන් මේ මහාන වෙලා සිටින්නේ නුවණ තිබෙන අය. ඒ නිසා විහිතු තියෙනවා දිඨාසව ගැන සඳහන් වන්නේ නැත්තේ. කාමාසව, භවාසව, අවිජ්ජාසව. ඕග කියලාත් හඳුන්වන ධර්මය. ඒ වගේම උපදි කියලාත් හඳුන්වන නේද? කාමෝපදි ආදි වශයෙන්. කොහොම නමුත් කාම සම්පත් පිළිබඳ තිබෙන ඇලීම, ගැලීම, බැඳීම අත්හැරලා එහි ආදීව දැකලා කාමාශ්‍රවයන්ගෙන් සිත මුදව ගන්නවා. භවආශ්‍රව උසස්වැයි සම්මත අත්භවවල උපත ලැබමින් දිව්‍ය ලෝක උපන්නත් සැබෑ සදාතනික සැපතක් නැහැ කියන බව අවබෝධ වීම නිසා භවයන් පිළිබඳ තිබෙන ඇලීම්, ගැලීම්, බැඳීම් අත්හරින්න සිත ඇති වෙනවා. අවිජ්ජාසව නම් අඥේ භාව නොදැනීම, මෝහය. චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් තොර බව අවිජ්ජා. එතකොට අවිජ්ජාව දුරු කිරීමෙන් අනිත් පැත්තෙන් විද්‍යාඥාන උපදවා ගන්නට පුළුවන්. චක්කුං උදපාදි, ඥානං උදපාදි, විද්‍යා උදපාදි, ආලෝක උදපාදි ආදී වශයෙන් සඳහන් වන්නේ ප්‍රඥා ලෝකේ පහළ වුණා කියන එකයි. තාවදීකින් කිවතොත් මේ ආශ්‍රවයන් ප්‍රහීන කිරීම හේතු නිසා ආසවක්ඛේ ඥාන උපදවා ගන්නට ලැබෙනවා. ආසව කිව්වේ කෙලෙස්, khය කියන්නේ ශේ කිරීම, නැති කිරීම, පහ කිරීම, විනාශ කිරීම. සෞඛලෙස් නැසීමෙන් ලැබෙන නුවණ. මේ තමයි විශිෂ්ට ඥානය. එසේනම් මේ සූත්‍රය සඳහන් කරන්නේ බුදුරජාණන් වහන්සේ සතුව තිබෙන විශිෂ්ට ඥාන තුනක් එකාතකින් පුබ්බේ නිවාසානුඥානෙ, චතුූපාත් ඥානෙ, ආසවක්ඛේ ඥානෙ. මේ ඥානපදයන් ඔස්සේ සැබවින්ම බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි, ධර්මයේ ස්වාක්ඛාතයි, ඒ සංගරුවන සුපිටිපන්නයි කියලා අවබෝධ ඇති කර ගන්නට ලැබෙනවා. මෙහිම අවබෝධ ඇති කරගත්තොත් තමයි බමුණ
ඒ සත්‍ය අවබෝධ කර ගැනීම ඔස්සේ තමයි නිවන අවබෝධ කර ගැනීම ඔස්සේ තමයි ඔය කියන හස්තිපද උපමාව සර්ව සම්පූර්ණ බවට පත්වනු ලබන. ඒ ඇසූ බමුණුතුමා සාදු සාදු කියලා බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට ප්‍රශංසා කළ දේශනා පිළිබඳ වැසී තුබන දෙයක් විවෘත කළ වගේ මම මුලා වෙච්ච කෙනෙකුට මඟ පෙන්වු වගේ වහන්සේ සත්‍ය දේශනා කළා. මමත් මෙතන්සට තුනුරුවන් සරණ ගිය කෙනෙක් වශයෙන් සලකන්ට. පින්වත මේ තමයි චුල්ලහත්ති පදෝපම සූත්‍ර දේශනා විසරය. මීට වඩා දෙසුම දික් කරන්නට වෙලාව නැහැ. තව දුරටත් මෙවන් දේශනා ඇසීම ඔස්සේ ඒ ශ්‍රේෂ්ඨ ඥානයන් පිළිබඳ අවබෝධයක් ඇති කර ගන්නට අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට අපගේ උපහාර ගෞරවයක් වශයෙන් ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ ඇතුළත් මේ සූත්‍ර දේශනා කළා. ලැබූ කුසල ශක්ති හේතුවෙන් සැමට උතුම් නිවන් සුව හේතු වේවා කියලා ප්‍රාර්ථනා කර ගන්නට. සාදු සාදු සාදු. අවසරයි ස්වාමින්ද්‍රණන් වහන්සේද ධර්මදේශනාවේ දායකත්ව පිළිබඳව සිහිපත් කරන්නට. මහරච්චිමුල්ල කිරුවානාපොළ විසූ පී.ඒ. සඳුන්සිරි ලක්මාල් පුතුණුවන් රෝගාතුරව සිට මිය ගොස් දෙමසක් පිරීම නිමිත්තෙන් පින් අනුමෝදන් කිරීම සඳහාත් රෝගාතුරව සිටියේදී උදව් උපකාර කළ දෙපාර්ශ්වයේ සිළුම ඥාතීන්ට කිරුවානාපොළ විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලා ඇතුළු ගරුතර මහා සංඝරත්නයට සිළුම ගම්වාසීන්ට අවට ගම්වාසීන්ට අලව්ව තැපැල් කාර්යාලයේ කාර්ය මණ්ඩලයට සිළුම ඥාතිහිත මිත්‍රාදීන්ට පුතුණුවන් ඉගෙනුම ලැබූ මැදගම්පොළ ජනාධිපති විද්‍යාලයේ විදුහල්පතිතුමිය ඇතුළු ගුරු මණ්ඩලයට ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු දෙමව්පියන්ට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරන්නේ තාත්තා සිරිපාල අම්මා තිලකා කුමාරි මල්ලි අරුණසිරි ලක්මාල් කිරියම්මා රොසලින් යන පවුලේ සිළු දෙනා. මීට වසර 3කට පෙර මිය ගිය එම්.ඒ. ධර්මසිරි මහත්මයාට සහෝදරයාට පින් අනුමෝදන් කිරීම සඳහාත් පරලෝසපත් සංසාරගත සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමටත් සුජීවත්ව සිටින ටී.ඩබ්ලිව් කරුණාවතී සහ ඉන්ද්‍රා රාජකරුණා යන මෑණියන්ට එම පවුලේ සැමට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමට දායකත්වයෙන් කටයුතු කරනවා. නාත්තන්ඩිය ඉගොඩගොඩ අංක 44 ඒ නිවසේ එම්.ඒ. මහින්ද මහතා. වසර 6කට පෙර පරලෝසපත් වූ සුමතිපාල රාජපක්ෂ ගුරුපියාණන්ට පින් අනුමෝදන් කිරීම සඳහා බිරිඳ බීටා ස්වර්ණලතා පුතුණුවන් අතුල රාජපක්ෂ දීනියන් දීප්ති මංගලා ප්‍රියන්ති නිර්මලා බෑනාවරු සම්පත් සහ කෝසල ලීලිය සන්ධ්‍යා කුමාරී යන පිරිස දායකත්වයෙන් කටයුතු කරන්නේ. ධර්මදේශනාවේ දායකත්වයේ දරන පී.ආර්. බණ්ඩාරමණිකේ මෑණියන්ට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමට පරලෝසපත් එතුමියගේ දෙමව්පියන් වන පී.ආර්. උක්කුබණ්ඩා මහතාට කේ.එම්. බිසෝමැණිකේ මහත්මියට පින් අනුමෝදන් කිරීමට සුජීවත්ව සිටින පී.ආර්. ගුණරත්න පී.ආර්. ජයතිලක පී.ආර්. සෙනිවරත්න පී.ආර්. විජේරත්න පී.ආර්. නන්දාවතී මැණිකේ පී.ආර්. අනුලා කුමාරී හාමි පී.ආර්. යසෝමැණිකේ පී.ආර්. සීලවතී මැණිකේ යන සහෝදර සහෝදරයන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනාවෙන් දායකත්වයේ දරනවා රඹුක්කන හීනාබෝව පදිංචි පී.ආර්. බණ්ඩාරමණිකේ මහත්මිය. වරපලාන අංක 76 එක නිවසේ පදිංචි සාමවිනිසුරු පී.එස්. ලීනාරච්චි සහ ලීලා ලීනාරච්චි යන දෙපළට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමට පරලෝසපත් දෙමව්පියන් වන සේදිරි සිඤ්ඤෝ ලීනාරච්චි තිසන් නෝනා විජේ වික්‍රම සහ බුත්පිටියේ අරනෝලිස් අප්පුහාමි ජයසුන්දර හාමිනේ යන අයට ඥාතින් වන බටේපොළ වතුරගම විසූ එස්.එල්. විජේවික්‍රම මුදලාලි මාමාට වරපලාන විසූ ඒබ්‍රහම් අප්පුහාමි බාප්පාට පාඨශාලාචාර්ය අමරසේන මහත්මයාට ජී ගුණසේකර මුදලාලි මහත්මයා ඇතුළු පරලෝසපත් සියලු ඥාතිහිත මිත්‍රාදීන්ට රට වෙනුවෙන් දීපදු රණවිරුවන්ට නිවන් සුව ප්‍රාර්ථනා කිරීමට දූදරුවන්ට හා මුණුබුරු මිනිබිරියන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම සඳහා දායකත්වයේ දරන්නේ උඩ තුත්තිරිපිටිය වරපලාන අංක 76 එක නිවසේ පී.එස්. ලීනාරච්චි ලීලා ලීනාරච්චි දෙපළ. උඳුගොඩ මහරන්ගල්ල වලකඩ පදිංචිව සිටි 2020 මාර්තු 3 වෙනි දින අභාවයට පත් වූ ඩී.වී. රන්මැණිකේ මෑණියන්ට සහ 2011 මාර්තු 21 වන දින අභාවයට පත් ආර්.එම්. ප්‍රේමවර්ධන පියාණන්ට පින් අනුමෝදන් කිරීමට විශ්‍රාමලත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ආර්.එම්. පී.කේ. රණසිංහ මහත්මයා ඇතුළු දූදරුවන් සහ සිළු දෙනා දායකත්වයෙන් කටයුතු කරනවා. වැලිගම අග්‍රබෝධි විහාරාධිපති
පූජනීය මීදිගම සෝරත නාහිමිපාණන් වහන්සේට, ලීලාවතී පෙරරා මෑණියන්ට, අශෝකා බස්නායක නැන්දම්මාට, ගාමිණී පුෂ්ප කුමාර සහෝදරයාට, මහින්ද පතිරණ සහෝදරයාට, විනුර දම්සර පුතුණුවන්ට, තිලකා ධනපාල සොහොයුරියට, චන්දිමා ගුණතිලක සොහොයුරියට, දිවිමග 50 වසරට එළඹුණු නන්දිකා ගුණතිලක සොහොයුරියට සෙත් ප්‍රාර්ථනා කිරීම සඳහා, නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම සඳහාත්, පරලෝසපත් වූ සීල ඥාහිත මිතුරන්ට පින් අනුමෝදන් කිරීම සඳහාත් දායකත්වයෙන් කටයුතු කරන්නේ මහරගම පන්සල පාර ගුණතිලක පෙදෙස අංක 78-9 පර්යේෂී හදැති වීර්ය නිර්මාතෘ ගැමුණු ගුණතිලක මහත්මයා. මීට වසරකට පෙර 2019 ජූනි 6 වෙනි දින පරලෝසපත් ආදරණීය පියාණන් වන වෛද්‍යාචාර්ය කේ.බී. නන්දදාස මහතාට නිවන් සුව ප්‍රාර්ථනා කිරීමට දායකත්වයෙන් කටයුතු කරන්නේ වෙල්පල්ල වගුරුවෙල පදිංචි ආදරණීය බිරිඳ වන වෛද්‍ය නන්දාවතී මහත්මිය, ආදරණීය පුතුණුවන් වන කේ.බී. කෝෂල සහ කේ.බී. හර්ෂ එරන්ද ලේලිවරුන් වන චූලා දර්ශනී සහ මීහෝ කාර්යවසම් සෙනුලි කිමිදු රූණා යන මුණුබුරු මිනිබිරියන් විසින් දැන් පුනනුමෝදනාව සඳහා ගෞරවනීය දේශකයන් වහන්සේට ආරාධනය. දැන් පුනනුමෝදනාව සඳහා ගෞරවනීය දේශකයන් වහන්සේට ආරාධනය. පින්වත සීල දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ඊතාවතා චම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. ඒ වගේම මෙසේ රැස් කරගත් කුසල බලේ දායකත්වයේ දරන ඔබ නමින් පරලෝසපත් සමත පින් අනුමෝදන් වෙත්වා. සැපතින් සැපතටපත් වේවා, උතුම් නිවනින් සැනසේවා. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. බුද්ධාදී රත්නත්‍රයේ අනන්ත ගුණ බලයෙන් රැස් කරගත් කුසල බලයෙන් සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් ලක්වැසි ලෝවැසි සැමටම මේ එළඹ තිබෙන රෝගාබාධ සියල්ල නැති වෙලා නිදුක් නිරෝගී සුවපත් භව, කායික මානසික සැනසුම, දීර්ඝ සම්පන්නිය සැමට ලැබේවා. උතුම් නිවනින් සැනසීම උදා වේවායි සාදුකයන්ට. සාදු සාදු සාදු. එම ධර්මානුශාසනාව පැවැත්වුවේ කොළඹ නවය ශ්‍රී බෝධිරාජ ධර්මායතනාධිපති ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය, කොළඹ ගම්පහ දිදිසාවේ ප්‍රධාන සංඝනායක, මංගල ධර්මකීර්ති ශ්‍රී සද්ධර්ම වාගීශ්වර රාජකීය පණ්ඩිත මහාචාර්ය අතිපූජ්‍ය පිටිකල විජිත නායක ස්වාමීන්ද්‍රණන් වහන්සේ. වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. ඔබටම ධර්මදේශනාවේ සංයුක්ත තැටියක් හෝ කැසට් පටියක් ලබා ගන්නට පුළුවන්. කතා කරන්න 0111 30 710 දුරකථන අංකයට. ඔබත් ධර්මදේශනාවක දායකත්වය ලබා ගන්නට නම් කතා කරන්න 0112 69 71 40 දුරකථන අංකයට. ඔබට තෙරුවන් සරණයි.